साधु 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 नमस्कार वेवा බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ අංක 26 ජයවර්ධනගම කළුගමුව යන ලිපිනේ පදිංචි පින්වත් යූ.ඩබ්ලිව් චන්ද්‍රසේන මහත්මයා සහ ශ්‍රියානි ජයවීර මහත්මිය විසින් තමන්ගේ පුතණුවන් වන ශාසනගතව සිටින කළුගමුවේ ශාසන සුමන ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් තමයි අද මේ උතුම් පුණ්‍ය කර්මය පින්වතුන්ලා සිද්ධ කරන්නේ. අපි මේ දේශනා මාලාව පුරාවටම කතා කරන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අසිරිය ගැන. බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය තුළ පවතින ආශ්චර්යමත් බව. බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙන ආශ්චර්යමත් මනුස්ස රත්නය. කොච්චර ආශ්චර්යයක්ද කියලා කියන්නේ දැන් අපි මේ දේශනා මාලාව පුරාවටම අපි කතා කරන එක ප්‍රබලව කතා කරන වචනයක් තියෙනවා. වැඩිපුරම බහුලවම කතා කරන වචනයක් තියෙනවා. ඒ තමයි වෙන කිසිවක් නෙවෙයි බුද්ධ කියන වචනේ. ඒ පමණකින්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. පමණකින්ම ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ එකම එක ආශ්චර්යමත් පුද්ගලයෙක් පහළ වෙනවා. බොහෝ ජනයාට හිතසුව පිණිස, යහපත පිණිස, සැපය පිණිස, දෙවියන්ටත් හිතසුව පිණිස, යහපත පිණිස එකම එක ආශ්චර්යමත් මනුස්ස රත්නයක් ලෝකෙ පහළ වෙනවා. ආන්ගේ ආශ්චර්යමත් මනුස්ස රත්නය කවුද? වෙන කිසිවෙක් නෙමෙයි කියනවා. ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් උන්වහන්සේ සම්මා සම්බුදු බවට පත් වුණාට පස්සේ ආශ්චර්යයක් මේ කවර කතාවද? සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ඉඳලම උන්වහන්සේ ආශ්චර්යමත්. මේ මුළු ජීවිත කතාවම සම්පූර්ණ ආශ්චර්යමත්. ඒකනේ ඒ වෙනකොට මනුස්ස ලෝකෙ විතරක් නෙමෙයි තුන් ලෝකෙම සුන්දරම පුරුෂයා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියන්නේ සාමාන්‍ය පුරුෂයෙකුට පිළිටන්න ඕන ගති ලක්ෂණ. මේ සියලු අංග ලක්ෂණයන්ගෙන් පරිපූර්ණයි ඒ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ මොනතරම් ආශ්චර්යමත්ද කියන්නේ. ඒකනේ මේ උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරියා කියලා ආරංචි වුණා මුළු දඹදිවම රාජ්‍යෙම හෙල්ලුම් කාලා ගියා. එයි තුන් ලෝකෙම ලස්සනම කෙනා සක්විති රජ වෙන්න සක්විති රජ වෙන්න පින තියෙන කෙනා ඔටුන්න හිමි කුමාරයා ගිහි ජීවිතය අතහැරියා. කපිලවස්තු රාජධානියේ ඔටුන්න හිමි කුමාරයා ගිහි ජීවිතය අතහැරියා. මුළු දඹදිවම හෙල්ලුම් කෑවා. ඒ ආශ්චර්යමත් මනුස්ස රත්නය තුල සාමාන්‍ය මිනිසෙකුට පිළිටන්නේ නැති සුවිශේෂී ගති ලක්ෂණ පිළිටියා. සාමාන්‍යයෙන් මිනිසෙක් සාමාන්‍ය විශේෂ උපකරණයක් හැදුවොත් සාමාන්‍ය ලෝකේ වර්තමාන ලෝකේ සාමාන්‍ය පොඩි උපකරණයක් හැදුවොත්
එහෙම නැත්නම් වාහනයක් හැදුවොත්, ටයර් එකක් හැදුවොත්, යෝගට් එකක් හැදුවත් මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ මේ මිනිස්සුව ඉස්මතු කරලා පෙන්නලා මහා ඉහළින් කතා කරන එකනේ. නමුත් පින්වත්නි කතා කරන්න ඕන ආශ්චර්යමත් කරුණු මේවනේ. මේ කරුණු ලෝකේ කතා කරන්නේ නැහැ. සාමාන්‍ය මේ සම්බුදුරජාණන් වහන්සේ නමක් තුළ තිබුණු විශිෂ්ට ආශ්චර්යමත් මේ ගති ලක්ෂණ ගුණධර්මයන් සාමාන්‍ය මිනිසෙක් තුළ නැහැනේ. මේ සම්බුද්ධත්වයට පත් වුණු මේ බුදුරජාණන් වහන්සේ තුළ උන්වහන්සේ තමන් වහන්සේ තුළම උපදවාගත්තු විශේෂ ඥානයන් තිබ්බා. උන්වහන්සේ තුළ මේ උපදවාගත්තු විශේෂ ඥානයන්, විශේෂ විද්‍යාවන්, විශේෂ ප්‍රඥාවන් හරිම විශ්මිතයි. සාමාන්‍ය ලෝකයට හිතන්ටවත් බැරි ඥානයන් උන්වහන්සේ තුළ තිබුණා. ඒ සම්බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු ඥානයන් අතර උන්වහන්සේ විශාරද බවට පත් වෙලා හිටිය ඥානයන් 4කි. ඒවට කියනවා විශාරද ඥාන. සිව් විශාරද ඥානයන්ගෙන් යුක්තයි අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කිව්වට ඔබ වහන්සේ මේ කරුණු අවබෝධ කරලා නැහැ කියලා ආන් ඒක දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත මේ දෙව්මිනිස් ප්‍රජාවේ කිසිම කෙනෙකුට කිසිම අයුරකින් හේතු සහිතව කිසිම අභියෝගයක් කරන්න බෑ කියනවා. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි කියවට මේ කරුණු අවබෝධ කරලා නැහැ කියලා කිසිම විදිහක අභියෝගයක් කරන්න බෑ කියනවා. ඒ කරුණින් බුදුරජාණන් වහන්සේ විශාරදයි කියන බය නැතුව කියනවා. කිසි කෙනෙකුට කියන්න බෑ සම්මා සම්බුද්ධ නැහැ කියලා. ඔය පළවෙනි විශාරද ඥානය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ වහන්සේ මේ ආශ්‍රව ප්‍රහාණය කරලා තින්නේ. ආශ්‍රව ප්‍රහාණය කරා කියලා කීවට මෙන්න මේ ආශ්‍රව ඔබ වහන්සේ ප්‍රහාණය කරලා නැහැ කියලා කිසිම දෙවියෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම ශ්‍රමණයෙකුට, කිසිම බ්‍රාහ්මණයෙකුට, කිසිම මාරයෙකුට හේතු කාරණා සහිතව කිසිම විදිහකින් අභියෝග කරන්න බෑ කියනවා. ඒ කරුණේ බුදුරජාණන් වහන්සේ විශාරදයි. එපමණක් නොවේ කියනවා. ඔබ වහන්සේ කියනවා මේ කරුණු ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනාට අනතුරුදායකයි කියලා කීවට ඒ අනතුරුදායක දේවල් පුරුදු පුහුණු කරාට අනතුරුදායක නැහැ කියලා කිසිම කෙනෙකුට අභියෝගාත්මකව කියන්න බෑ කියනවා. උන්වහන්සේ යමක්ද කිව්වේ මේ සම්බුද්ධ ශාසනයේ මේ ධර්ම මාර්ගයේ දියුණු කරන භික්ෂුවට අනතුරුදායකයි කියලා ශ්‍රාවකයට ඒක අනතුරුදායකමයි. ඒක නෑ කියලා කිසි කෙනෙකුට අභියෝගයක් ඉදිරිපත් කරන්න බෑ කියනවා. ඒ කරුණෙන් බුදුරජාණන් වහන්සේ විශාරදයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ මාර්ගය අනුගමනය කළා යම් කිසි කෙනෙක් කිව්වොත් ඔබ වහන්සේ කියනවා මේ මාර්ගය අනුගමනය කරොත් ඒකාන්තයෙන්ම නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කියලා කිව්වට ওই මාර්ගය අනුගමනය කළ නිවන සාක්ෂාත් කරන්න බෑ කියලා කිසිම මිනිසෙකුට, කිසිම දෙවියෙකුට, කිසිම මාරයෙකුට, කිසිම බ්‍රහ්මයෙකුට, කිසිම ශ්‍රමණයෙකුට හේතු කාරණා සහිතව කිසිම විදියකින් අභියෝග කරන්න බෑ කියනවා. ඔය තමයි බුදුරජාණන් වහන්සේ තුල තියෙන සිව් විශාරද ඥාන පින්වත්නි. මෙවන් වූ ඥානයන් වර්තමාන ලෝකයේ බුදු කෙනෙකුගෙන් මිස බුදුරජාණන් වහන්සේගේ ජීවිතයකින් මිස අන් කාගේ ජීවිතයකින් නම් අහන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා යම් කිසි කෙනෙක් මෙච්චර මේ විශාරද ඥාන තියෙන බුදුරජාණන් වහන්සේට ওই විශාරද ඥාන තියනවා කියලා කිව්වට උන්වහන්සේ තුල එහෙම දේවල් නැහැ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක්. දැන් අද ලෝකේ කියනෝනේ උක. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා ලෝකයා කියනවා. සිවුරු පරෝගත්තුවම කියනවා අද කාලේ. එතකොට එහෙම විශාරද ඥානයන්ගෙන් යුක්ත විශාරද බවට පත් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේට යම් කිසි කෙනෙක් කිව්වොත් ඔය ශ්‍රමණ ගෞතමයන් කියලා කියන්නේ සාමාන්‍ය පොඩක් දක්ෂයි බණ කියන්නේ. නමුත් හොඳ මේ තර්කානුකූලව ධර්මයේ කියන්න පුළුවන්. නමුත් ඒ විශේෂ ඥානයක් ලැබලා නැහැ කියලා කිව්වොත් ඒ අදහස අතහැරියේ නැත්තම් පින්වත් සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියන්නේ මේක පින්වත් සාරිපුත්ත ওই මිනිස්සයා ওই අදහස අතහැරියේ නැත්තම්
යතහ බතන් නික්කිතා ඒවන් නිරයන් උප්පයි. ඉතින් හරියට ඔසවාගෙන පැමිණි බරක් බිමින් තියනවා වගේ ගිහිලා නිරේ උපදිනවා කියනවා. ඒකයි ලේසි නෑ බුදු කෙනෙකුට අභියෝග කරන්න යන එක මේ හිස් ලෝකයක්. අද මේ හිස් මාන්නකාර ලෝකේ බුදුරජාණන් වහන්සේටත් අභියෝග කරන්න හදනවනේ. මේවා ලේසි නෑ පින්වත්නි. කිසි කතාවක් නෑ නිරේ ගිහිල්ලා උපදින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුජ්‍යලියෝ 4 දිනක් කෙරෙහි වරදියට පිළිපන්නොත් එයා ಗುಣ හාරගත්තා කියලා. ಗುಣ වනස ගත්තා කියනවා. අසත්පුරුෂයෙක් කියනවා. බොහෝ පව් රැස් කරනවා මොහොතක් පාසා පව් රැස් කරනවා කියනවා. මරණින් මත්තේ දුගතිය යනවා කියනවා. එයින් එක් පුද්ගලයෙක් තමයි බුදුරජාණන් වහන්සේ. මේ විශාරද ඥාන 4 විතරක් නෙමෙයි පින්වත්නි උන්වහන්සේට තිබ්බා. උන්වහන්සේට අපි කියනවා දස බලධාරී වහන්සේ කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ තුල තිබුණා බල 10ක් ඥාන බල 10ක් උන්වහන්සේ තුල පිහිටලා තිබ්බා. ඒවට කියනවා දස බල ඥාන කියලා. ඒ දස බල ඥාන සිව් විශාරද ඥාන තුල පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කළේ. සිංහනාද කළේ. මේ කෝටි ලක්ෂයක් සක්වල ආඥාව පැතුරුවේ බුදුරජාණන් වහන්සේ මේ ඥාන බල තුල පිහිටලා. උන්වහන්සේගේ හැම බුද්ධ දේශනාවක් ගත්තොත් ඕනම ජාතක කතාවක් ගත්තොත් මොනම දහම් පදයක් ගත්තත් ඒ හැම දහම් පදයක් තුල මේ කියන ගුණධර්ම කැටි වෙලා තියෙනවා. මේ ඥානයන්ගෙන් තොරව බුදුරජාණන් වහන්සේ කවදාවත් ධර්මයේ දේශනා කළා නැහැ. ඒ නිසා උන්වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේ දෙව්මිනිස් ප්‍රජාව තුල සිංහනාද පවත්වන්නේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ මේ දස බල ඥාන සිව් විසරද ඥාන තුල පිහිටලා කියනවා. හැම බුද්ධ දේශනාවක්ම උන්වහන්සේගේ මේ දස බල ඥාන සිව් විසරද ඥාන පිළිඹු වෙනවා. ඉතින් උන්වහන්සේ තුල තිබ්බ විශේෂ දස බල ඥාන වලින් එක් ඥානයක් තමයි පින්වත්නි උන්වහන්සේට තිබුණා. මොකද්ද? ඕනෑම සත්වයකගේ ඕනෑම පුද්ගලයෙකුගේ හිත ඇතුලේ තියෙන හැබෑම කුසලතාව, සැබෑම දක්ෂතාව, සැබෑම හැකියාව දියුණු වෙන හැටි, පිරියෙන හැටි දකින්න පුළුවන් ඥානයක් තිබ්බා. ආන්ගේ ඥානය තුල පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට දහම දෙසන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ඔන්න කවුරු කෙනෙක් එනකොට බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ හිත උන්වහන්සේට ස්කෑන් වෙනවා. සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියුවොත් උන්වහන්සේ සම්පූර්ණ අර මනුස්සයා ස්කෑන් වෙනවා. කොච්චර ස්කෑන් වෙනවද කියන්නේ යාගේ සසරම පේනවා බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ ඉදිරියට එද්දී අර ඒ පුද්ගලයා සසරේ පුරුදු කරපු දේවල්, කාපු පීපු දේවල්, ඇඳපු දේවල්, නම් කොට හිටපු ගෙවල් දොරවල්, ගම් නියම් ගම් රටවල් මේ ඔක්කොම උන්වහන්සේට පේනවා. විශ්මිත හැකියාවක් නෙවෙයි. කාටද තියෙන්නේ එහෙම හැකියාව? බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒ නිසා මේ හිත අභ්‍යන්තරේ ධර්මයේ දියුණු වෙන හැටි, ඒ ධර්මයේ දියුණු කරගෙන නැත්නම් ඒ කුසලතාව පිරිහිලා යන හැටි දකින්න පුළුවන් ඥානය උන්වහන්සේ තුල තිබ්බා. ඒ ඥානය නිසා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා නොයෙක් භික්ෂුන් වහන්සේලා සිවුරු අරින්න හිතාගෙන ඊළඟට නොයෙක් අකරතැබ්බ වලට පත්වලා එනවා. දැන් ওই බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවනේ. අජාසත් රජු බිම්බිසාර රජතුමා තාත්තා මැරුවට පස්සේ සැනසille නිින්ද ගියේ නැහැ කියනවා. ඒ මැරපු දා ඉඳන් නිින්ද ගියේ නැහැ කියනවා. හිතට සැනසීමක් නැහැ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආව දවසක් බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනාමාන කළා, කතා බස් කරලා ධර්මියත් අහලා පිටත් වෙලා ගියා. හැබැයි ධර්මයේ කිව්වට බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඇයි? ධර්මයේ අවබෝධ කරගන්න ඕන කුසලතාවක් ඇතුලින් වෙනසිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ අජාසත් රජු පිට වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා කියනවා පින්වත් මහණෙනි ඔය අජාසත් තාත්තා මැරුවේ නැත්තම් අද නැගිටින්න සෝවන් වෙලා කියන මේ බණපද අහලා. හැබැයි භූමිය වනසගෙන තියෙන්නේ කියන්නේ. මොන භූමියද? ධර්ම අවබෝධය කරන්ට ඕනා කරන කුසල් භූමිය වනසගෙන ඉවරයි කියනවා. කුමක් නිසාද වෙනසුනේ? තමාව මෙලොවට ජාතක කරපු තාත්තව ඝාතනය කරා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුද්ගලයෝ 4 දිනක් කෙරෙහි වැරදියට පිළිපන්නොත්
වචන කිව්වොත්, රැව්වොත්, රැවැට්ටුවොත්, බැන්නොත්, ගැරහුවොත්, විවේචනය කරොත් එයා ಗುಣ හාරගත්ත කියන අභ්‍යන්තරයෙන් ධර්මය අවබෝධ කරගන්න ඕනා කරන ගුණයක් වෙනසිලා යනවා. ධර්මය අවබෝධ කරගන්න බැහැ. අභ්‍යන්තරික වශයෙන් ගුණයක් වෙනසෙනවා මෙයාගේ. උන් ධර්මය අවබෝධ කරගන්න කැමති නම් මෙන්න මේ ගුණ වනස ගන්න එපා. මේ පුද්ගලයෝ 4 දෙනා කෙරේ වැරදියට කටයුතු කරන්න එපා. පළවෙනි කෙනා තමයි අම්මා. අම්මා කෙරෙහි වැරදියට කටයුතු කළොත් අභ්‍යන්තරයෙන් ගුණයක් වෙනසෙනවා. ධර්මය අවබෝධ කරගන්න සුදුසු පරිසරය වෙනසිලා යනවා. කොච්චර බණ ඇහුවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. දෙවෙනි කෙනා තමයි තාත්තා. අන්න අජාසත් රජු තාත්තා මැරුවා. ධර්මය අවබෝධ කරගන්න තියෙන කුසල් භූමිය වෙනසිලා ගියා. ඒකයි අම්මල තාත්තලා කියලා කියන්නේ මේ ලෝකේ ලේසි පාසු අය නෙමෙයි. ඔය කට තියෙන පළියට වාචාලකමට ළමයි කතා කරාට, රැවැට්ටුවට, බැන්නට, ආඩපාලි කීවට අම්මල තාත්තලා කියන්නේ ලේසි පාසු අය නෙමෙයි. ධර්ම අවබෝධය කරන්ට සුදුසු වරපිටාව ආරක්ෂා කරලා දෙන උතුම් දෙන්නෙක් තමයි අම්මා තාත්තා කියලා කියන්නේ. ඒ දෙන්නට වැරදියට කටයුතු කරපු ගමන් සසරෙන් නිදහස් වෙන්න ඕනා කරන ධර්මයේ අවබෝධ කරගන්න බැරි තරමටම හිත වෙනසිලා යනවා. ගුණේ වෙනසිලා යනවා. තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ, හතරවෙනි කෙනා ශ්‍රාවකයා, මේ සිවුරු පුරවගත්තු අය. මේ 4 දිනාට වැරදියට කටයුතු කළොත් ගුණ හාරගත්තා කියනවා. අසත්පුරුෂයෙක් කියනවා මෙයා. මොහොතක් පාසා පව් රැස් කරනවා. මරණින් මත්තේ දුගතිය යනවා කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දැක්ක. අජාසත් රජු බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවට, ධර්මය අහන්න ආවට බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයා බණ ඇහුවට මෙයාට ධර්මය වැටහෙන්නේ නැහැ. ඇයි බණපදේ හිතට යන්න හිත ඇතුලින් බුරබුරා නැගිනවා මං තාත්තා මැරුවා කියන පව ඉස්සරහට එනවා. ඒතකොට අර ධර්මයෙන් ලබන්න තියෙන ප්‍රීති ප්‍රමුදිත බව, ප්‍රඥාවන්ත බව ඒක නැසිලා යනවා. ඒකයි දැන් මේ බණපද කියද්දි කවුරු හරි කෙනෙක් අම්මට ගහලා තියෙනවා නම්, බැනලා තියෙනවා නම්, අම්මලා රවට්ටලා තියෙනවා නම්, තාත්තලා රවට්ටලා තියෙනවා නම්, දොස් කියලා තියෙනවා නම්, නොසලකා ඉඳලා තියෙනවා නම් ඒ කෙනාට මේ බණපදේ සැනසille අහන්න බෑ. මේ බණපදේ අහනකොට හිත ඇතුලෙන් පිච්චෙනවා. ඒකයි ධර්මයේ ඕපනයිකයි කියලා කියන්නේ. තමා තුළට පමුණවා බලනකොට පේනවා මම මේ වැරද්ද කරා. එතකොට හිත පිච්චෙනවා. ඒ නිසා එහෙම වැරදි වෙලා තියෙනවා නම් ධර්මය අවබෝධ කරගන්න ඔබ කැමති නම් අදම වහ ඒ අම්මා තාත්තගේ කකුල් අල්ලලා ඉඹලා සමාව ගන්න. වැරද්ද කියලා සමාව ගන්න. ඊට පස්සේ නිදහස් වෙන්න පුළුවන්. හංගන් ඉන්න තාක් කෙලෙස් වැగిරෙනවා මිසක් රහතන් වහන්සේලා වදාළේ වරද හංගාගෙන ඉන්නකොට කෙලෙස් වැగిරෙනවා කියනවා. හැබැයි විවෘතුන ගමන් කෙලෙස් වැగిරෙන්නේ නැහැ. මොකද අර දෙමව්පියන්ට අකටයුතුකම් කරා කියන සිතිවිල්ල එනවත් එක්කම මතක් වෙනවා මම සමාව ගත්තා කියන එක. ඒක අරකින් ඒක වැහිලා යනවා. කොච්චර අකුසල් කර හිටියත් කුසලයෙන් අර අකුසල් ඔක්කොම වහන්න පුළුවන් කියනවා. ඒ නිසා ආන්ගේ කුසල් සිත උපදවා ගන්න ධර්ම අවබෝධය කරන්ට කැමති නැහැ. අමතර කාරණාවක් කිව්වේ. නමුත් බුදුරජාණන් වහන්සේ තුල තිබුණු මේ අසිරිමත් ඥානයන් පිළිබඳව අපි මේ කතා කරේ. උන්වහන්සේ තුල තිබ්බා අපි කතා කළා පුද්ගලික පරසත්තානම් පරපුද්ගලානම් කවුරු හරි පුද්ගලික සත්වේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවට පස්සේ ඒ සත්වයාගේ හිත ඇතුලේ තියෙන හැකියාවත් ඒ වගේ මේ හැකියාව දියුණු වෙන හැටි, පිරින හැටි මේ දකින්න පුළුවන් පරිපූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේ තිබුණා. තිරිසන් සතෙක් දැක්කත් බුදුරජාණන් වහන්සේට පුළුවන් එක කියන්න. ඒකනේ ওই දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා කුටියක වැඩ හිටියා වනේ. ඒ ගහක මේ වහලා හිටියා වාසය කරා මේ බකමූණි. මේ බකමූණ කාලයක් තිස්සේ දැක්ක බුදුරජාණන් වහන්සේගේ චර්යා රටාව, භික්ෂුන් වහන්සේලාගේ චර්යා රටාව දැක්ක. මෙයාගේ හිත පැහැදිලා තිබ්බේ. මෙයා මොකද කළේ දවසක් දහවල් කාලේ බුදුරජාණන් වහන්සේ සක්මන් කර ඉද්දි අර සක්මනේ කෙරවලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. අර අත් දෙක නැහැනේ. තටු දෙක එකතු කරලා වැන්දා.
බුදුරජාණන් වහන්සේ ඒ සැනින් දැක්ක මේ පක්ෂියාගේ අනාගතේ. උන්වහන්සේ අධිෂ්ඨාන කරා භික්ෂුන් වහන්සේලාට එතෙන්ට වඩින්න කියලා. අධිෂ්ඨාන කරා සංඝයා වැඩිය. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ පක්ෂියා පහන් සිතින්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ. ඒ නිසා මේ සුමන කියලා කියන්නේ මේ පැහැදුණු මනස පහන් සිතින් වන්දනා කරපු නිසා මෙයා උපදිනවා කියන අනාගතේ සුමන කියන පසේ බුදුරජාණන් වහන්සේ නමට පවටපත් වෙලා. බලන්න ඒ සැනින් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාගේ කුසල් සිත දියුණු වෙලා යන හැටි. ආන් ඒක දැක්කේ මේ දසබල ඥානය තුලින්. ඒකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ මේ දසබල ඥාන සිව් විසරද ඥාන තුල පිහිටලා. ඒක වඩාත් පිළිඹු වෙන ජාතක කතාවක් අපිට මුණ ගැහුණා. හරි ලස්සනයි මේ ජාතක කතාව. මේ ජාතක කතාවේ සඳහන් වෙන්නේ සම්පූර්ණ බුදුරජාණන් වහන්සේගේ ඒ දසබල ඥානයේ විදහා දැක්කිට අයුරු. ජාතක කතාව තමයි සමුග්ග ජාතකය. සමුග්ග ජාතකයේ බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් එක භික්ෂුන් වහන්සේ නමක් එක්කන් එනවා. බුදුරජාණන් වහන්සේ අහුවා මොකද මේ භික්ෂුන් වහන්සේට පොඩි අකරතැබ්බයක් වුණා. මොකද්ද? පිණ්ඩපාතේ වඩිද්දී අසංවරව ඇඳගෙන හිටපු කාන්තාවක්ව දැක්කා. දැක්ක ගමන් හිත අසංවර වුණා. ඊපස්සේ මේ භික්ෂුව කල්පනා කරා මට මේ පැවිද්ද ගත කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. නිසා මං ගිහි වෙලා විවාහ වෙනවා. ඕක කොහොම හරි කණින් කොණින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ මියාව ගෙන්න ලැහැව්වා. හැබැයි භික්ෂුව මේ සිවුරු වරින්න හදනවා කියන්නේ කාන්තාවක් නිසා. එහෙමයි ස්වාමීනි කිව්වා. ඇත්ත කතා කරා. බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි භික්ෂුව මෙච්චර දුර්ලභ පැවිද්දක් ලැබිලා තියෙද්දි මේ හිස් කාන්තාවක් නිසා මේ විශ්වාස කරන්නට අමාරු මාගමක් නිසා මේ සිවුරු වරින්න හදන්නේ පිස්සුද කියලා හෙව්වා. අතීතේ දානව කියන රාක්ෂයන්ටවත් බැරි වුණා කියනවා මේ කරඬුවකව දාලවත් බඩේ බොක්කි තියලවත් මේ ස්ත්‍රී කියන කෙනාව ආරක්ෂා කරගන්න. එහෙව් එකේ ඔහෙට පුළුවන්ද කියලා අහනවා මේ ජීවිතේ මේ කාන්තාව වසඟී තියාගන්න. දැන් මේ අතීත කතාවක් මේ වෙලාවේ කී දැන් බලන්න අර භික්ෂුන් වහන්සේ සිවුරු වරින්ට ආපු කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ශෙනෙන් අතීතේ බැලුවා. අතීතේ බලලා මේ භික්ෂුවට මේ කාරණාව කියන. එතකොට භික්ෂුන් වහන්සේලා අහලා මේ විමසා හිටිය බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව අතීත කතාව කියන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ අතීත කතාව මේ භික්ෂුන් වහන්සේලාට කියා දේශනා කළා. හරි ලස්සනයි. ගත යුතු කාරණා අපේ ජීවිතයේ මේ ජාතක කතාවෙන් හරිම මේ බොහෝ කාරණා තියෙනවා අපිට ගන්න මේ ජාතක කතාවෙන්. ගොඩාක් ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ රජකම් කරන කාලේ මහා බෝධිසත්වයෝ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා තාපස පැවිදි වෙලා හිමාලේ තාපසාරාමයක ජීවිතය ගත කරා. ඔය තාපසාරාමයේ ඉදිරියේම ටිකක් නුදුරට වෙන්න ළඟපාතින් එක රකුසෙකුත් වාසය කරා. මේ රකුසා කලින් කලට මේ තාපසයා ළඟට ඇවිල්ලා ධර්මය අහනවා. හැබැයි රකුසා මේ කැලේට එන මිනිස්සුන්ව මරාගෙන කාලා තමයි ජීවත් වෙන්නේ. බණත් අහනවා මිනිමසුත් කනවා. ඔහොම දවසක් ওই විදිහට ජීවත් වෙන කාලේ එක්තරා පිටිසර ගමක මේ කාන්තාවක් මේ කැලේ හරහා තමන්ගේ අම්මා තාත්තා බලන්න ඒ අම්මා තාත්තා හිටපු මේ ප්‍රදේශයට ගියා. ඒ ගිහින් එන අතරදී මේ රකුසට හවු වුණා. අර කාන්තාව දෝලාවේ තියාගෙන ආව මිනිස්සු ටික මේ දෝලාවත් අතහැරලා පැනලා ගියා. සමහරුන් අල්ලගෙන කෑවා රකුස. හැබැයි අර මේ දෝලාව ළඟට රකුස ගිහින් එබිලා බැලුවා මේකේ කවුද ඉන්නේ කියලා. දානව රකුස ඇවිත් දෝලාවේ සිටියේ කවුරුන්ද එබි බැලුවා. එතකොට දැක්කා කියනවා අතිශයින්ම රූප ශෝභාවේ ස්ත්‍රියක් හප්පේ පුදුම ලස්සනයි. දුටු සැනින් රකුසගේ හිත ඈ කිරේ ඇදී ගියා. රකුසා ඇයව තමන්ගේ ගල්ලෙන්ට අරන් ගිහිල්ලා තමන්ගේ භාර්යාව කරගත්තා. අර ලස්සනට වසඟ වුණා. රකුසොත් වසඟ වුණා. දැන් භාර්යාව කරගත්තා ගෙනිහිල්ලා. ඕම් රකුස භාර්යාව කරගෙන මේ කාන්තාවට සලකපු හැටි කියනවා
එදා පටන් මේ රකුසා අර ඉස්ත්‍රියට සහල් ගිතෙල් මස් මාළු එළවලු පළතුරු ආදිය ගෙනත් දෙමින් ඇයට ආදරෙන් සැලකුවා කියනවා. එහෙමනේ මුද්ද දීලා දන ගහලා අහනවා මාව මෙරි කරනවද කියලා අහනවනේ අද. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා මේ සුමේ කරන්න වෙනවා. ওই විදිහටම රකුසත් කරා. අලංකාර වස්ත්‍ර ගෙනල්ලා දුන්නා. වැඩියෙන් ආදරෙන් රැක බලා ගන්න උනා කියලා හිතපු රකුසා දැන් කාන්තාවට වසඟ වෙලානේ. වැඩියෙන් ආදරෙන් බලා ගන්න උනා කියලා හිතලා මුන්ද මොකද කළේ? ලොකු කරඬුවක් ගෙනාවා. කරඬුවක් ගෙනල්ලා අර කරඬුව ඇතුලේ මේ කාන්තාව හොඳට නිදි කෙරෙව්වා. නිදි කරවලා කරඬුව වහලා ගිල්ලා. වැඩි ආරක්ෂාවට බඩේ බොක්කේ තියාගත්තා. දැන් කරඬුවේ දාලා කාන්තාව බඩේද යන්නෙත් අර කරඬුව උස්සගෙන තමයි යන තැන කාන්තාව තමන්ගේ බිරිඳ බඩ ඇතුලේ. ඔහොම ගිහිල්ලා දවසක් මේ රකුසා විලක් අයිනට ගිහිල්ලා ඉස්සල්ලාම අර මොකද කරන්නේ? අර කරඬුව වමාරනවා. වමාරලා කරඬුවෙන් නෝනාව එළියට අරගන්නවා. අරගෙන නෝනාව බොහොම පරිස්සමින් එක්කන් ගිහිල්ලා වතුර ඇදලා නාවනවා. කුණු අතුල්ලනවා. සබන් ගන්නවා. දැන් අද එහෙමනේ. බැඳපු අයට කරන්න තියෙන දේවල් නෙමෙයි. දැන් මේ ටික ඔක්කොම කරලා නාවල කරලා අර කරඬුවේ ළඟින් පැත්තකින් ගෙනත් තිබ්බා. ඔයා හොම ඉන්න චුට්ටක් මම නාගෙන ඉන්නම් කියලා. දැන් රකුසා කවුරුත් නැහෙනි වටපිටාව. ඒ නිසා රකුසා මොකද කරේ? විලේ ඈතට ගිහිල්ලා දැන් නානවා. දැන් අර කාන්තාව දැන් කරඬුවෙන් එළියට ඇවිල්ලා නින්නේ. වටපිට බල බල ඉද්දි දැක්කා විද්‍යාධරයෙක් මායාකාරයෙක් මන්ත්‍රකාරයෙක් කඩුවකුත් අරගෙන අහසින් යනවා. දැක්ක සැනින් අච්චර බඩේ බොක්කි තියාගෙන ආරක්ෂා කරපු රකුසා ගැන හිතන්නේ නැතුව අර විද්‍යාධරයට දැන් වචනින් කතා කරන්න බෑනේ. ඉඟි පාලා අත හොල්ලලා කතා කරා කරඬුව ඇතුළට එන්න කියලා. විද්‍යාධරය සැනින් කරඬුවට ආවා. ආපු ගමන් කාන්තාව මොකද කරේ? අර කරඬුවේ පියන වහුවා. දැන් රකුසා නාන නිසා දැන් මේ දෙන්න කතා බස් කර කර රකුසා එනකන් එනකොටම ටක් ගාලා මොකද කරේ? අර යව පියනින් වහලා බ්‍රෙද්දකින් වැහුවා. ඊට පස්සේ මියා මොකද කරේ? රකුසා දකී කියලා අර විද්‍යාධරයාගේ ඇඟ උඩින් නිදාගත්තා. දැන් විද්‍යාධරයා දන්නේ නෑනේ. අනේ නෝනා දැන් මං එනකම් මේ බලන් ඉඳලා කියලා කරඬුවේ පියන වහලා කරඬුව ගිල්ලා. දැන් මේ යන අල්ලපනලේ රකුසට කල්පනා වුණා කාලෙකින් මගේ තාපසීන් වහන්සේව දකින්න යන්න බැරි වුණා. ඒ නිසා පොඩ්ඩක් බණපදයක් අහලා යන්න තිබ්බොත් හොඳයි කියලා දැන් රකුසා කරඬුවත් කුසේ තියාගෙනම බඩ ඇතුලේ තියාගෙනම තාපසීන් වහන්සේ හම්බෙන්න ගියා. තාපසීන් වහන්සේ ඈත තියා දැක්ක මේ රකුසයිනවා. දැකලා අහනවා අනේ මේ බවත් තුන් දෙනා කොහේ ගිහින් එන ගමන්ද කියලා හැවුවා. දැන් ඉන්නේ එක්කෙනයි තාපසීන් වහන්සේ අහනවා අනේ මේ බවත් තුන් දෙනා මේ තුන්ගොල්ලෝ කොහේ ගිහින් එන ගමන්ද කියලා හැවුවා. රකුස රත් වුණා. තාපසීන් වහන්සේ කියනවා ආහා බොහොම හොඳයි ආපික මෙන්න මෙහින් ඈ දිගන් කිව්වා. රකුස එකපාරට මන්දලා අහනවා මේ තාපසීන් වහන්සේට මොකද්ද මේ වෙලා තියෙන නන්දු ඩෝනවා වගේ මොකක් හරි සිහි විකල්ලක් වෙලාද මේ එක්කෙනෙක් ඉන්න එකට තුන් දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ කොහොමද කියලා. ඒක රකුස අහනවා තාපසීන් වහන්සේගෙන් පින්වත් අවසානෙනි මං ආවේ හුදකලාවේ. මා සමගින් ආවෙන එකෙක් මෙහි දකින්ට නොමැත්තේ. අනේ මේ බවත් තුන් දෙනා කොහේ ගිහින් එන ගමන්ද කියා ඇසූ මේ කතාවේ අගමුල මට නොතේරේ. මට නම් තේරෙන්නේ නැහැ මේ කියපු කාරණාවේ අගමුල. තාපසීන් වහන්සේ දන්නවා ඇතුලේ දෙන්නෙකුත් ඉන්නවා කියලා. හැබැයි රකුසා දන්නේ නැහැ. මේ රකුසට ප්‍රශ්නයක් රකුසා හිතුවා තාපසීන් වහන්සේට එකත් එකටම මුලේ විකල් වෙලා. තාපසීන් වහන්සේගේ ඇහුව මට නම් තේරෙන්නේ නැහැ මං දැනගන්න සතුටුයි ඔය කියපු කාරණාව මොකද්ද කියලා විස්තරය කිව්වා. තාපසීන් වහන්සේ අහනවා එහෙනම් ඔබ මේ කතාවේ විස්තර දැනගන්න සතුටු ඇතිනේ අහගනින් කිව්වා දැන්. ඕන් අසාපම් මන් දැන් කියන්නම් කිව්වා. දැන් තමයි වැඩේ. තොප අදර ඇති ප්‍රියම්බිකා දමා කරඬුවක අගේට ගිලිය තොපගේ කුස තුල ආදරණීය බිරිඳ කරඬුවක දාලා ගිලගෙනනේ දැන් ඉන්නේ. ඇති වගේ මට පෙනේ සොඳට. මට පේනවා කිව්වා දැන් බඩ ඇතුලේ ඉන්නවා ප්‍රියම්බිකාව. හැම කල්හිම කුසදරඳවා තොප රකින්නවා යසට
වායුපුත්‍ර නම් විදුදරයෙක් ඉන්නවා දැන් මේ කරඬුවේ. නුඹ බඩේ තියාගෙන නෝනව රකින්නවා. ඒ වුණාට නෝනා කරඬුවක් ඇතුලේ තවත් මේ විද්‍යාධරයෙක් එක්ක ඕන් රතිකෙලි ඉන්නවා කිව්වා ඇතුලේ. ඔන්න බලන්න එතකොට තමා රකුසට රත් උනේ. දැන් රකුස හිතන්නේ කරඬුව කාටවත් පේන්නේ නැහැ, නෝනාව කාටවත් පේන්නේ නැහැ. කරඬුවේ ඉන්නේ නෝනාව විතරයි කියලා. තාපසින්නාන්සට පේනවා නෝනා කරඬුව ඇතුලේ තවත් එක්කෙනෙක් එක්ක පෙම්හබේක. මේක ඇහුවා විතරයි ආටද දානව රාක්ෂයාට හීන් දාඩිය දැම්මා. හානිකට මොකද කරේ? කරඬුව වැමෑරුවා. වමාරපු සෙනින් අර විද්‍යාධරයා දැනගත්ත ඒකාන්තයෙන්ම රකුස දෙම්මා වල්ල ගන්නවා කියලා විද්‍යාධරයා මන්ත්‍ර ජප කර කර එක සෙනින් පිට වුණා. කියනවා රකුස හරි ලස්සන කතා ටිකක් කියන ඉසිවර යානිනි තොපහට උග්‍ර තපස් ගුණ තිබේ. මේ කරුණ හරි පැහැදිලි ලෙස තොප දිවසට දිස්සුනේ. තාපසින්නාසේගේ දිවසට දැක්ක මේක. මගේ පණටත් වඩා පෙමින් මේ කියවමන් සුරැක්කේ. මේකිම මට ද්‍රෝහි වෙලා වෙන මිනිහෙක් වෙත ගියාය. ගෑනුන්හට වසඟ පිරිමි ලොවේ හීන දීන වේ. ලස්සන කතාවක්. ගෑනුන්ට වසඟ වෙන පිරිමි ඉන්නවනේ. ලොවේ හීනයි කියනවා ඒ අය. මහා දීනයි කියනවා. දුර්ගුණයෙන් යුක්තයි. හරි බොළඳ දුර්වල චරිත කියලා කියනවා කාන්තාවන්ට වසඟ වෙන පිරිමි. වනයේ සිටින මහතවුසේ ගින්නක් පුදනා විලසින් මාත් දිවා රෑ දෙකේම මේකිට උවට ඇංකලේ. පතිවද්දම් බිඳගෙන මේ අධර්මයේ හැසිරුණාය. මේ ලාමක මාගමනං ඇසුරට සුදුසුම නොවේ. ඔන්න ගිනි පුදනවා වගේ තමයි වැඳ පුදා ඉඹා තමයි සැලකුවේ. අන්තිමට වෙච්ච දේ දැක්කනේ. අනේ මේකි මාකුස තුල සුවසේ ඉන්නවා නේද? මගේ බිරිඳ කියමින් මා හාදු දෙමින් සිටියාමුත් සිතා එලෙසින් අසත්පුරුෂ අසීලාචාර මේකිම පති දම් බිඳගෙන අධර්මයේ හැසිරුණාය. මේ ලාමක මාගම නම් ඇසුරට සුදුසුම නොවේ කිව්වේ. දැන් දුකට කියනවා හෝ ගාලා. දැක්කනේ? රකුසා මේ ටික කියද්දී තාපසින්නාසේ දැනගත්ත දැන් රකුස අනිවාර්යෙන්ම මේ කාන්තාවවත් විනාශ කරනවා, මරනවා. ඒ නිසා තාපසින්නාසේ කියනවා හරි දැන් ඔබ බේරුණානේ මේ වැඩෙන්. ඒ නිසා ඔන්න ඔය තැනැත්තිට මොකෝවත් කරන්න නැතුව, හිංසාවක් පීඩාවක් කරන්න නැතුව අතහැරපන් කිව්වා. ඊට පස්සේ තාපසින්නාසේ කියනවා බලන්න මේ නුවණක්කාරය ඇසුරු කරන නිසා මේ ඇසුරු කරන අයගේ ජීවිත ආරක්ෂා වෙනවා. දැන් මේ තාපසින්නාසේ හිටපු නිසා දානව රාක්ෂයාගේ ජීවිතෙත් ආරක්ෂා වුණා. අර කාන්තාවගේ ජීවිතෙත් ආරක්ෂා වුණා. අර විද්‍යාධරයාගේ ජීවිතෙත් ආරක්ෂා වුණා. හැබැයි උතන එහෙම නුවණක් නැති කෙනෙක් හිටියනම් දැන් අද කාලේ වගේ වුණා නම් කිසි හෙවිල්ලක් බැලිල්ලක් විමසීමකින් තොරව ජීවිත හානි සිද්ධ කරගන්නවනේ. හරි ලස්සන සිද්ධියක් තියෙනවා මේ සත්‍ය සිද්ධියක්. ලංකාවේ එක්තරා කාන්තාවකට තරුණ යුවලෙක් විවාහ වුණා. මේ විවාහ වෙච්ච යුවලට පිටරටක රැකියාවකට යන්න ලැබුණා. ඉතින් දෙන්නම පිටරට රැකියාවට ගියා. නමුත් මහත්තයාට මේ රැකියාව කරන්න තිබුණේ වෙනම ආයතනයක, නෝනා වෙනම ආයතනයක රැකියාව කළේ. ඉතින් අලුත බැඳපු ජෝඩුවනේ. ඉතින් ඒ නිසා මහත්තයා එනකන් නෝනා කන්නේ නැහැ. මහත්තයා එනකන් තේ ටික හදාගෙන කෑම ටික හදාගෙන බලන් ඉන්නවා හැමදාම. මහත්තයා ආවට පස්සේ තමයි මේ කෑම කාලා සතුටු සාමීචියේදීලා නිින්දට යන්නේ. දවසක් මහත්තයා නෝනට කලින් ගෙදර ආවා. ඉතින් දැන් නෝන නැති නිසා ගෙදර පාළුයිනේ. මහත්තයා ඉතින් ඉස්සරහටලා නෝන එනකන් කියලා පුටුවක් තියලා වාඩිලා හිටියා. මහත්තයා හෝ නිකන් වාඩිලා වටපිට බල ඉද්දි දැක්ක නෝන නිදන කාමරේ අල්මාරියේ දොර ඇරලා තියෙනවා. මහත්තයාට කල්පනාවක් වුණා මේ මං කවදාවත් මේ අල්මාරිය වල තියෙන මොනවද කියලා බලලා නැහැ.
උන් දැන් මේවා අහලා නෝන්ලගේ අල්මාරිය අදින්න යන්න එපා. නැති ප්‍රශ්න ඇති වෙනවා. මහත්තයා නිකමට ගිහිල්ලා අල්මාරියේ දොර ඇරලා බැලුවා. උඩ ලාච්චුව පොඩ්ඩක් ඇරිලා තිබ්බා. ලාච්චුව ටිකක් ඇදලා බැලුවා. ඇදලා බලද්දි පේනවා ලියුම් මිටියක්. දැන් සතුටු හිතුණා අම්මෝ මං ඒ කාලේ දුන්නු ලියුම් මෙයා තාම තියාගෙන ඉන්නවා. මටවත් මතක නෑ මේ ලියුම් වල මම මොනා ලිව්වද කියලා. ඒ නිසා එකක් දෙකක් පොඩ්ඩක් දිගහැරලා බලන්න ඕනේ කියලා මහත්තයා මොකද කළේ? උඩම තිබ්බ ලියුම අරලා දිගහැරලා බැලුවා. ඒ ලියුමේ තියෙන දේ දැක්කම මහත්තයාගේ ඉහමුල රත් වුණා. ලියුමේ තියෙනවා පින්වත්නි අපේ සම්බන්ධي මහත්තයා තාම දන්නේ නැහැ. ඒ නිසා අපිට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. ඉහමුල රත් වුණා. තවත් ලියුමක් දිගහැරලා බැලුවා. ඒකේ තියෙන එකමයි. එහෙම මාපව නමලා ලාච්චුවට දැම්මා. ලාච්චුව වහලා ඇවිල්ලා ආපහු අර පුටුවට බර වෙලා ඉඳගත්තා. උන් ටික වෙලාවක් ගියාට පස්සේ නෝනාව තේ හදලා දුන්නා. කතා නැහැ. කණ්ඩ එන්න කිව්වා. ඒත් කතා නැහැ. නෝන කෑවෙත් නෑ. දැන් ගෙදර නිකන් මලකී වගේ ඇයි කතා බහ කරන්නේ? උඹගෙන ඉන්නවා. නෝනත් කන්නේ නැතුව නින්දට ගියා. මහත්තයත් කන්නේ නැතුව නින්දට ගියා. නමුත් හිත ඇතුලේ විශාල වෛරයක් ඒ වෙනකොට ඇති වෙලා ඉවරයි. විශාල ගින්නක් ඇවිලිලා. බුදුරජාණන් වහන්සේ වදාලා කුද්දෝ අත්තන් නජානාති කුද්දෝ අත්තන් නපස්සති. ක්‍රෝධයට යට වුණාට පස්සේ ක්‍රෝධ කරන කෙනා තමාට යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. අනුන්ට යහපත පිණිස කටයුතු කරන්නේත් නැහැ. අන්දන්ත විදන් තදාවන්ති. අන්ධෙක් වගේ කියනවා ක්‍රෝධයට යට වුණාට පස්සේ. මේ වචන මේ බුද්ධ වචන කොච්චර සත්‍යද කියලා බලන්න පින්වත්නි. නෝනයි මහත්තයයි නින්දට ගියා. නෝනට නින්ද ගියා. මහත්තයට නින්ද යන්නේ නැහැ. ඇයි? හිත ඇතුලේ ක්‍රෝධය වැඩ කරනවා. ඔය දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවානේ සැපසේ නිදාගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ක්‍රෝධය නැසූ කෙනා කියනවා සැපසේ නිදියන්නේ. ක්‍රෝධයෙන් යුක්ත කෙනාට සැප නින්දක් නැහැ කියනවා. මහත්තයා නින්දට ගියාට නින්ද ගියේ නැහැ. ඇඳට ගියාට නින්ද ගියේ නැහැ. නෝනට නින්ද ගියා. හිත ඇතුලේ වචනයක් දෝංකාර දෙනවා. මේකි මාව රැවට්ටුවා. මේකි මාව රැවට්ටුවා. ඕකම හිත ඇතුලේ දෝංකාර දෙනවා. මේ වචනේ කොච්චර දෝංකාර දුන්නද රෑ වෙනකොට හිමීට එක අතක් නෝනාගේ බෙල්ලට ගියා. අනිත් අතත් හිමීට බෙල්ලට ගෙනියලා බෙල්ල තද කරලා මැරුවා. උන් දැන් මරණ කටයුතු අවසන් කරලා මහත්තයා ගෙදර ආවා. දවස් කිහිපයකට පස්සේ ඇවිල්ලා ඉස්සරහට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඈතින් කාන්තාවක් එනවා. ළඟට එනකොට දැක්කේ මේ නෝනාගේ නංගි. නංගි ළඟට ඇවිල්ලා කියනවා අයියේ මගේ ලියුම් වගේ අක්කාගේ අල්මාරියේ උඩ ලාච්චුවේ තියෙනවා කියලා කිව්වා. මම මේ ටික අරන් යන්න ආවේ කිව්වා. බලන්න නුවණින් විමසන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව හැඟීම් වලට වහල් වෙලා කටයුතු කිරීම නිසා අහිංසක ජීවිත දෙකක් විනාශ වෙලා ගියා. සත්‍ය සිද්ධියක්. පිටරට. ඉතින් මේ ඔක්කොම මේ නුවණ නැතිකම නිසා සිද්ධ වෙන දේවල්. නමුත් බලන්න මේ තාපසයා නුවණක්කාර තාපසයෙක්නේ. ඒ නිසා මේ වෙන කවුරුත් නෙමෙයිනේ. මහා බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කලින් ජීවිතේ එක ආත්ම භාවයක්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාලා එක බ්‍රාහ්මණයෙක් දවසක් ආවන යාගයක් කරන්න තියෙනවා. ඒ නිසා අවවාද කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ජීවිතයේ තියෙන තුරාවටම ගිනි තුනක් තියෙනවා දල්වන්න එපා. ජීවිතයේ තියෙන තුරාවටම දැල්විය යුතු ගිනි තුනක් තියෙනවා. නිවන්න ඕන ගිනි තුනක් තියෙනවා. ජීවිතයේ තියෙන තුරාවටම දල්වන්න එපා කිව්වා. රාගය කියන ගින්න මුළු ජීවිතේම දවා හලු කර දමනවා. ඒක නෙමෙයි දැන් මේ උනේ.
ජීවිතයේ තියෙන තුරාඩම දල්ලන්ට එපා කිව්වා. ද්වේෂය නැමැති ගින්න. ජීවිතයේ තියෙන තුරාඩම දල්ලන්ට එපා කිව්වා. මෝහය නැමැති ගින්න. බුදුරජාණන් වහන්සේ වදාලා තින දෝසානි කෙත්තානි දෝස දෝසං අයම් පජා. කෙතකට තියෙන දෝෂය වල්පල ඇති වගේ මේ මිනිස් හිතට තියෙන දෝෂය තමා කිව්වා ද්වේෂය. ඒ මිනිස් හිත වනසන දේ තමා කිව්වා ද්වේෂය. තින දෝසානි කෙත්තානි රාග දෝසං අයම් පජා. කෙතකට ඇති දෝෂය වල්පල ඇති වගේ මිනිස් හිතට ඇති දෝෂය තමා කිව්වා රාගය. රාගයෙන් හිත යටපත් වුණාට පස්සේ අන්ධය වෙනවා. ඒ අන්ධවීමේ විපාක තමයි මේ රකුස වින්දේ. අර කාන්තාව දැක්ක සැනින් හිත බැඳුණා. ආදරේ වැඩිකමට බඩේ බොක්කේ දාගෙනත් හිටියා. අන්තිමට එච්චර ආරක්ෂා කරපු කාන්තාව මේ රකුසට පිටුපෑවා. පතිදම් බිඳගත්තා. හැබැයි මේ තාපසින් වහන්සේ හිටපු නිසා රකුසගේ ජීවිතය ආරක්ෂා වුණා. කාන්තාවගේ ජීවිතයත් ආරක්ෂා වුණා. විද්‍යාධරයාගේ ජීවිතයත් ආරක්ෂා වුණා. තාපසින් වහන්සේ කිව්වා දැන් තාපසින් වහන්සේගෙන් මෙයා අහනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. වෙන මොකෝත් කරන්න එපා කිව්වා. උඹ දැන් පන්සිල් සමාදන් වෙන්න කිව්වා. උඹේ යහපත සලසා ගනින් කිව්වා. තමන්ගේ යහපත තමන්ම සලසා ගන්න ඕනේ. බාහිර කෙනෙක්ගෙන් සරණක් අපිට ලබන්න බෑ. ඉතින් මේ රකුස කියනවා හපෝ මැද මං කුසේ තියාගෙන පණ වගේ ආරක්ෂා කරපු එකීගේ තරම අනේ ස්වාමිනී මං කරඬුවක දමාගෙන ගිලලා හිටන් කුසේ තියාගෙන ඉඳලත් ස්ත්‍රියව ආරක්ෂා කරන්න බැරි නම් අනිත් ඒවුන් මේ කිලාව රකින්නේ කොහොමයි කියලා ඇහුවා. බඩේ බොක්කි දාගෙනත් ආරක්ෂා කරගන්න බැරි වෙච්ච එකේ මම මේ කරඬුවකත් දාලා බඩෙත් ගිලගෙන ආරක්ෂා කරගන්න බැරි වෙච්ච මේ කාන්තාව මේ අනිත් එකාලා කොහොමනම් ආරක්ෂා කරනවද කියලා මේ රකුස අහන තාපසින් වහන්සේගෙන්. ඉතින් බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් අර භික්ෂුන් වහන්සේගේ ඉදිරියේ කිව්වේ දැන් මේ කාන්තාවට ගරහන්න නෙමෙයි මේ කාරණාව කිව්වේ. අර භික්ෂුවගේ සිහිය උපද්දන්ට. ගිහි ජීවිතයේ තියෙන දුක්ඛන්තරාව සිහි කරලා දෙන්න. අපි මේ හිතාගෙන මනෝලෝකයේ සැරිසරුවට ඊළඟට මේ අහස් මාලිගා තැනුවට ඔය තනන අහස් මාලිගා මේ සැබෑ වෙන්නේ නැහැනේ. මේ හිතේ හිතන දේවල් ඔක්කොම හරියනවා නම් මේ ලෝකේ 아무තින් ආයි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් ඕනේ නැහැ නේ පින්වත්නි. අපි මේ බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙනවා නම් මේ ලෝකෙනේ. ඒකනේ ඔය විවාහ වෙනාට පස්සේ ගෙවල් වල අඬ දබර තියෙන්නේ. බඳින්න ඉස්සලා නම් ඕඹ නිමේ කිව්වේ මෙහෙමයි කිව්වේ දැන් බැන්දර පස්සේ දන්නේ දන්නේ කියලා රණ්ඩු වෙන්නේ. මේ ඇයි? අර හිතන පතන දේවල් වෙනසලා යනවා. නොසිතූ දෙයක්මයි මේ ලෝකෙ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඉස්මතු කළේ උන්වහන්සේ තුල තිබුණු දස බල ඥාන, සිව් විසරද ඥාන තුල පිහිටලා. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා මේ භික්ෂුන් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි මේ කාන්තාවට හිත වසඟ වෙච්ච නිසා අර කුසලතාවය වෙනසලා යන්නයි යන්නේ. පිරිහෙන්නයි යන්නේ. ඇයි පර සත්තානම් පර පුද්ගලානම් මේ සත්වයන්ගේ පුද්ගලයන්ගේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියට එන සත්වයෙක්ව පුද්ගලයෙක් වේවා ඒ පුද්ගලයාගේ හිත අභ්‍යන්තරයේ තියෙන ධර්ම අවබෝධය කරන්න පුළුවන් හැකියාව දියුණු වෙන්නේ කොහොමද? පිරිහෙන්නේ කොහොමද? ඒක පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ආන්ගේ පරිපූර්ණ අවබෝධය තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේ දැක්ක මේ භික්ෂුව ගෙදර ගියොත් ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා යනවා. මේ කාන්තාව කෙරේ හිත බැඳලා තිබුණා. හැබැයි මේ කාන්තාවගේ හිත බැඳිලා තියෙන හිත කැඩෙන විදිහට දහමක් කිව්වොත් මේ භික්ෂුවට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා ස්ත්‍රියගේ තියෙන කාන්තාවගේ තියෙන ආදීනව මේ ජාතක කතාව ඔස්සේ ඉස්මතු කරා. හරි පුදුමයි. කතාව අවසන් වෙනකොට අර සිවුරු වරින්ට ආපු භික්ෂුව නැගිට්ටේ සෝවාන් වෙලා. මේ ජාතක කතාව අහලා අර භික්ෂුව සෝතාපන්න වුණා. බලන්න බුදුරජාණන් වහන්සේට ඒ හැකියාව තිබ්බා. ආන්ගේ දස බල ඥානීය තුල පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ සිංහනාද කරන්නේ. කෝටි ලක්ෂයක් සක්වල ආඥාව පතුරවන්නේ මෙන්න මේ දස බල ඥානයන් තුල පිහිටලා. ඒ නිසා උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙ ප්‍රතිඥා දෙනවා කියනවා. ඒ නිසා ඒ සම්මා සම්බුදු ගුණයෙන් හිබි දස බල ඥාන සිව් විසරද ඥානයන්ගෙන් හිබි
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව දෙවිහිමියෙන් සරණ යන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ අංක 26 ජයවඩනගම කළුගමුව යන ලිපිණේ පදිංචි පින්වත් UW චන්ද්‍රසේන මහත්මයා, ශ්‍රියානි ජයවීර මහත්මිය සහ ඒ පවුල්වල ඥාතිත මිත්‍රාදී සියලු දෙනා විසින් තමයි අද මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ මේ රැස් කළ සියලු පින් අපි පළමුවෙන් අනුමෝදන් කරමු පින් කැමති දෙවියන්ට. පින් කැමති සක්කල වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුන දෙවියෝ මේ පින්වත් හැම දෙනාම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප රැස් කළ පින ඒකාන්තයෙන්ම පිහිට උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් UW චන්ද්‍රසේන මහත්මයා නමිනුත් ශ්‍රියානි ජයවීර මහත්මිය නමිනුත් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. ඒ මිය පරලෝයන්ට යෙදුණු දෙමාපියන්ට මේ පින අයිති වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. මේ දින ගණනාව පුරාවට කොරෝනා වසංගතය නිසා ලෝ පුරා මිය යන සියලු දෙනාට මේ පින අයිති වේවා. සියලු දෙනාගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා, සපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ ශාසන ජීවිතයට ඇතුළුව සිටින කළුගමුවේ ශාසන සුමන ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කරන්ට. ඉතින් ඒ නිසා අප රැස් කළා වූ මේ ධර්ම දානමය පින ඒ පින්වත් කළුගමුවේ ශාසන සුමන ස්වාමින් වහන්සේට සුවසේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ සීලාදී ගුණධර්ම දියුණු කරගන්න ශාසන බ්‍රහ්මචර්යාවේ සුවසේ හැසිරෙන්න මේ රැස් කළ පින ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අද දවසේ මේ ධර්ම දානමය පින සිද්ධ කරන පින්වත් UW චන්ද්‍රසේන මහත්මයාටත් ඒ වගේම ශ්‍රියානි ජයවීර මහත්මියටත් ඒ පින්වතුන්ගේ පවුල්වල ඥාතිත මිත්‍රාදී දූ දරු සෑම සියලු දෙනාටත් මේ පින අයිති වේවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින අයිති වේවා. ඒ වගේම කොරෝනා වසංගතයට ගොදුරුව සිටින දුකට පත්ව සිටින රටවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින අයිති වේවා. හැම දෙනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා. සූවිසි මහා ගුණ බලයෙන් ඒ සියලු දෙනාටම සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.